ආයුබෝවන් දුවේ පුතේ ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන සමග. ඉතින් දුවේ පුතේ අද මම තෝරාගත්තේ 13 වසරේ දරු දැරියන් වෙනුවෙන් චිත්‍ර සංරචන පාඩමක් කරගෙන යන්න. ඉතින් අද දවසේ අපේ මාතෘකාව වෙලා තියෙන්නේ ආගමික උත්සව අවස්ථාවක් චිත්‍රයට නගමු කියන මාතෘකාව. ඉතින් දුවේ පුතේ මේ සෑම පාඩමකම ඒවට අදාළ නිපුණතාවය නිපුණතා මට්ටම් තිබෙනවා. ඉතින් අපි බලමු අපේ පාඩම තුළින් මොකද්ද ඔබ ලබන නිපුණතාවය ඒකට අදාළ නිපුණතා මට්ටම මොකද්ද කියලා අපි බලමු. අපේ පාඩමට අනුව නිපුණතාවය වෙන්නේ පරිසරය ආශ්‍රිත තේමා යටතේ චිත්‍ර සංරචනය කරයි කියන නිපුණතාවය තමයි අපේ පාඩමට අනුව තිබෙන්නේ. ඒත් එක්කම නිපුණතා මට්ටම වන්නේ ස්වභාවරූපී සංරචන ක්‍රම භාවිතයෙන් ස්වභාවික සහ නිර්මිත පරිසරය සංරචනය කරයි කියන නිපුණතා මට්ටම තමයි මේ පාඩමට අදාළ වෙන්නේ. ඒත් එක්කම අද අපේ පාඩමේ ක්‍රියාකාරකම් තමයි ආගමික උත්සව අවස්ථාවක් රේඛාවෙන් චිත්‍රයට නැගීම. ඉතින් පුතේ මේ පාඩමට අදාළ ඉගෙනුම් ඵල කිහිපයකුත් තිබෙනවා. ඒවා මොනවද කියලා අපි බලමු. ආගමික උත්සව අවස්ථාවකට දක්නට ලැබෙන මානව ක්‍රියාකාරකම් හා විවිධ අවස්ථා සඳහා දල සටහන් අඳින්. ඒත් එක්කම චිත්‍ර ඇඳීමේ સિદ્ધාන්ත සුදුසු පරිදි භාවිත කරමින් රේඛාවෙන් චිත්‍ර ඇඳ දක්වයි. ඒත් එක්කම ස්වභාවරූපී චිත්‍ර ඇඳීමේ ශිල්පීය කුසලතාව ප්‍රදර්ශනය කරයි. ස්වභාවික චිත්‍ර ඇඳීමේ ශිල්පීය කුසලතා දක්වයි. මෙන්න මේ ඉගෙනුම් ඵල තමයි අපි මේ පාඩම තුළින් සිදු කරගෙන යන්නේ. ඊළඟට අපි මේ චිත්‍ර ඇඳීමේදී ස්වභාවරූපී චිත්‍ර ඇඳීමේදී භාවිත වෙන මේ මූලික සංරචන સિદ્ધාන්ත තිබෙනවා. ඒ අනුව පරිමාණය හා පරිමාව. මොකද්ද මේ පරිමාණය හා පරිමාව කියලා කියන්නේ? පරිමාව කියන්නේ යම්කිසි ප්‍රමාණය කියන එක. ඒක අපි දැන් අපේ චිත්‍රයේ නිවසක් තියෙනවා නම් ඒ අසලට අපි මිනිස්සෙක්ගේ රූපයක් දාන්න ඕන නම් නිවසයි මිනිස්සයයි අතර ඒ ප්‍රමාණවල වෙනස්කම් තියෙනවා. අන්න ඒ වගේ දේවල් ගැන අපි සිතා බලා තමයි අපි මේ වගේ රූප ඒ තැන් වලට යොදන්න ඕනේ. ඒත් එක්කම පර්යාලෝකය. පර්යාලෝකය කියලා කියන්නේ ළඟ තිබෙන වස්තුන් විශාලව පේනවා. ඒවා ඈතට යද්දී කුඩාවට තමයි පේන්නේ. ඒත් එක්කම ත්‍රිමාන ලක්ෂණ. ත්‍රිමාන ගති ලක්ෂණ විවිධාකාරයෙන් දක්වන්න පුළුවන්. අපිට ඒක ත්‍රිමාන කියන වචනය ගත්තාම ඝනත්වය නැත්නම් තුන් පැත්තක් පේන ස්වභාවය තමයි ඒකෙන් අදහස් කරන්නේ. ඇස් මට්ටම හා අවකාශ භාවිතය. මොකද්ද මේ ඇස් මට්ටම හා අවකාශ භාවිතය කියලා කියන්නේ? ඇස් මට්ටම කියලා කියන්නේ තමන්ගේ ඇසට කෙලින් පේන දිශාව. ඒත් එක්කම සමහර වස්තුන් තියෙන ඇස් මට්ටමින් ඉහළ පේන දේවල්. සමහර වස්තුන් තියෙන ඇස් මට්ටමින් පහළ තියෙන දේවල්. බොහෝ වෙලාවට අපිට චිත්‍ර සංරචනයේදී ඇස් මට්ටමේ තියෙන චිත්‍රයක් තමයි නැත්නම් ඇස් මට්ටමේ සිටින මානව රූප සහ ඒ අවකාශය තමයි අපිට අඳින්න සිද්ධ වෙන්නේ. ඒත් එක්කම සමබරතාවය. මොකද්ද මේ සමබරතාවය කියලා කියන්නේ? දැන් ඕගොල්ලන්ට ලැබෙනවනේ කඩදාසියක්. එහෙම නැත්නම් කඩදාසිය නැත්නම් වෙනත් ඕනම තලයක්. මේ තලයේ හෝ මේ කඩදාසියේ ඕගොල්ලෝ යොදන මානව රූප ඒ විසිරලා හැමතැනම අපි අඳින්නේ නැහැ. යම් කිසි ක්‍රියාකාරකමක් අපි තෝරා ගන්නවා. ඒ ක්‍රියාකාරකමට අදාළ මේ මානව රූප සහ ඒ අනිකුත් දේවල් ඒ කඩදාසියේ මැදට වෙන්න වගේ අපි
යෙදීම තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ කියන මූලික સિદ્ધාන්ත භාවිත කරලා අපි චිත්‍රයක් අඳිනකොට චිත්‍රයේ තියෙනවා මෙන්න මේ වගේ දැන් චිත්‍රයක් ගත්තාම මම මේ වෙන් කරලා තියෙනවා ඔබට පේනවා පෙරබිම, මැදබිම, පසුබිම කියලා. දැන් චිත්‍රයක් නිර්මාණය කරනකොට අපි බොහෝ වෙලාවට මේ පසුබිමේ ඉන්න රූප ගැන අවධානය යොමු කරනවා. ඒ රූප වලින් අපිට හැඟීම් නිරූපණයක් කරන්න අමාරුයි. අපිට සාමාන්‍ය බොහෝ වෙලාවට පෙරබිමේ සහ මැදබිමේ තමයි මේ රූප ඇතුළත් කරන්න වෙන්නේ. ඒ රූප ඇතුළත් කිරීම තුළින් අපිට පුළුවන් ඒ රූප තරමක් විශාලව ඒ රූප පෙනෙන විදිහට අපිට අඳගන්න. ඉතින් අන්න ඒ කාරණා නිසා මෙන්න මේ સિદ્ધාන්ත ගැන තියෙන අවබෝධය ඊටාම වැදගත් වෙනවා චිත්‍රයක් අඳින්න පෙර. අපි බලමු ඊළඟට චිත්‍රයක් සංරචනය කිරීමේදී අවධානය යොමු කළ යුතු ප්‍රකාශන අංග තියෙනවා. මේක ඊටාම වැදගත් වෙනවා ඔබට උසස් නිර්මාණයක් කර ගැනීම සඳහා. ඒත් එක්කම විභාගයට ඔයගොල්ලෝ සූදානම් වෙනව අය නිසා විභාගයෙන් වැඩි ලකුණක් ගන්න නම් මෙන්න මේ සංරචන સિદ્ધාන්ත ගැන විශාල අවබෝධයක් ඔබ තුල තියෙන්න ඕනේ. බලමු අපි මොනවද ඒ කියලා. විවිධ ක්‍රියාකාරී ඉරියව්. දැන් අපි චිත්‍රයක් ගත්තාම මොකක් හරි ඔයගොල්ලන්ට ලැබෙන මාතෘකාවක්. ඒ මාතෘකාවේදී එකම විදිහේ රූප අපි අඳින්නේ නැහැ. ඒකට එකින් එක චරිතවල එක එක ක්‍රියාකාරකම් තමයි අපි ඒ අවස්ථාවවලදී අඳින්න ඕනේ. නැත්තම් මේ මුළු චිත්‍රයේම ඒකාකාරී ගති ලක්ෂණ තමයි පෙනෙන්නේ. එතනදී යම් යම් අවස්ථාවලදී ඒ වගේ ක්‍රියාකාරී නොවන රූප ඇඳාම ඒ වගේ හැඟීම් ප්‍රකාශනය වගේ දේවල් මතුවීමත් අඩු බවක් දක්නට ලැබෙනවා ඒ වගේ චිත්‍රවල. ඒත් එක්කම මානව රූප අතර සම්බන්ධය. මොකද්ද මේ මානව රූප අතර සම්බන්ධය කියලා කියන්නේ? දැන් අපි අඳින මාතෘකාවට අදාළ ඒ රූප සටහන් අපි ඒ චිත්‍ර සංරචනයේදී ප්‍රධාන එක චරිතයක් වටා ගොනු වෙච්ච චරිත තමයි අපි අඳින්නේ. ඒ අවස්ථාවලදී ඒ අනු චරිත මේ ප්‍රධාන චරිතයේ ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම නැතිනම් අර මං කලින් කියවා වගේ ඒ හැඟීම් ප්‍රකාශනය වගේ දේවල් මතු කරන්න ටිකක් අපහසු වෙනවා. ඒත් එක්කම චරිතවල විවිධත්වය. ඒ චරිත ගත්තාම ගැහැණු රූප ඉන්නවා, පිරිමි රූප ඉන්නවා, කුඩා දරුවෝ ඉන්නවා, විවිධ ඇඳුම් ඇඳගෙන ඉන්නවා. ඒ අවස්ථාවට උචිත විදිහට මෙන්න මේවා ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හැඟීම් ප්‍රකාශනය කියන දේ මේ චිත්‍රයක බොහෝම වැදගත් කාරණාවක්. අර මම පසුගිය මීට පෙර කතා කරපු ඒ අවස්ථාවේදී කියපු ඒ දේවල් තුලින් මේ හැඟීම් ප්‍රකාශනයක් අපිට මතු කරලා පෙන්වන්න පුළුවන්. මේ ඇස් අතපය මේ හසුරුවලා තියෙන ආකාරයෙන් අපිට පුළුවන් මේ හැඟීම් ප්‍රකාශනය ඒ චිත්‍රයේ මතු කරලා පෙන්වන්න. ඒත් එක්කම ඇඳුම් පැළඳුම් සහ ද්‍රව්‍යවල ස්වභාවය. දැන් එක එක මාතෘකාවට අදාළ මානව රූපවල ඒ මානව ක්‍රියාකාරකම් වෙනස් වෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තාම දීවර පරිසරයක්. දීවර පරිසරයක ඒ දීවරයෝ ඇඳන් ඉන්න ඇඳුම් නෙවෙයි ආගමික පරිසරයක ඉන්න මානව රූපවල තියෙන්නේ. ඒත් එක්කම ඒගොල්ලෝ භාවිත කරන උපකරණ නෙවෙයි වෙනත් අවස්ථාවකදී ඒ මානව රූප නැත්නම් ඒ මිනිස්සු භාවිත කරන්නේ. මෙන්න මේ දේවල් ගැන අපි වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නොවුනොත් ඒ චිත්‍රයේ හැඟීම් ප්‍රකාශනයට නැත්නම් ඒකේ
ඒ මාතෘකාවට උචිත බව කියන දේ නැති වෙලා යන්න පුළුවන්. ඒත් එක්කම පසුබිම් දර්ශනය. පසුබිම් දර්ශනයත් ඉතා වැදගත් වෙනවා. අපි මේ කරන චිත්‍ර සංරචනයේ මානව රූප ඒ දේවල් ගොනු කරාට පස්සේ ඒ හැඟීම් ප්‍රකාශන මතු කරාට පස්සේ පසුබිම පෙන්වීම තුලිනුත් ඒ පරිසරයට අදාළ බව හොඳින් නිරූපණය වෙනවා. ඊළඟට හොඳයි පුතේ දැන් ඕගොල්ලෝ මම මේ පෙර කියපු කරුණු ගැන හොඳට අවබෝධය තියාගෙන චිත්‍රය අඳින්න පටන් ගන්න ඕනේ. එතකොට මේ අපිට දැන් අද ලැබිලා තියෙන මාතෘකාව තමයි ආගමික උත්සවයක් අවස්ථාවක් චිත්‍රයට නැගීම. එහිදී අපි මාතෘකාවක් Tamanට ලැබුණු පමණින්ම අපි මේ ඒ චිත්‍රය අඳින්න පටන් ගන්නෙ නැහැ. මොකද මේ මාතෘකාව ගැන අපි පුළුල්ව සිතන්න ඕනේ ඉස්සර වෙලා. ඒ ගැන හොඳ සැලසුමක් ඇතුව තමයි අපි චිත්‍රය අඳින්න ඕනේ. ඉතින් දැන් මෙහෙමයි ඔයගොල්ලෝ ඒක මේ විදිහට ඔයගොල්ලෝ හිතන්න. දැන් ආගමික අවස්ථා, ආගමික උත්සව අවස්ථා. ආගමක් කියලා කියන්නේ දැන් ආගම් විවිධ ආගම් තියෙනවා අපේ රටේ. බෞද්ධ ආගම තියෙනවා, හින්දු ආගම තියෙනවා, ක්‍රිස්තියානි ආගම තියෙනවා, ඉස්ලාම් ආගම තියෙනවා. මෙන්න මේ ආදී වශයෙන් ආගම් ගොඩක් තියෙනවා. ඒ ආගම් වල ඒ පූජනීය ස්ථානවල විවිධ ආගමික උත්සව පවත්වනවා. ඒ ආගම් වලට අදාළ ප්‍රධාන ආගමික උත්සව තියෙනවා. ඊට අමතරව නිවෙස්වල සහ විවිධ ස්ථානවල ප්‍රධාන නොවන ආගමික උත්සවත් දකින්න හම්බ වෙනවා. ඉතින් ඒ ආගමික උත්සවවල විවිධ ක්‍රියාකාරකමුත් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. එතකොට අපි බලමු ඒ වගේ විවිධ ආගමික උත්සව අවස්ථා කීපයක් මේ තියෙන්නේ පින්කමක් වගේ අවස්ථාවක්. ඒත් එක්කම මෙතනක් තියෙන මේ පන්සලක් ආශ්‍රිතව මානව ක්‍රියාකාරකම් මේ පරිසරය ඔයගොල්ලන්ට මේ නරඹන්න පුළුවන්. මෙතන තියෙනවා පෙරහැරක්. රාත්‍රී කාලේ පෙරහැරක්. ඒ අවස්ථාව ඔයගොල්ලෝ හොඳට නිරීක්ෂණය කරන්න. කොහොමද මේ මානව රූප වල හැසිරීම? එතකොට ඒ වර්ණ කොහොමද කලපලා ගැලපිලා තියෙන්නේ? ඒත් එක්ක මේ තියෙන්නේ අර මං කියපු ඉස්සල්ලා දානමය පින්කමක් වගේ අවස්ථාවක්. ඉස්සල්ලා කලින් රූපයකින් ඔබ දැක්කා ගෙදරට මේ කරඬුව වඩම්මන අවස්ථාව. මේ ඒ අවස්ථාවේ මේ තවත් එකක් තමයි මේ දානය පිළිගන්වන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඒත් එක්ක මේ පන්සලක මල් පූජා කිරීමේ අවස්ථාවක් වගේ කෝවිලක පුදු පූජා කරන අවස්ථාවක් මේ දැන් ඔබ දකින්නේ. ඒත් එක්කම මෙතන තියෙන තයි පොංගල් වගේ උත්සව අවස්ථාවක්, කිරි ඉතරීමේ අවස්ථාවක් මෙතන තියෙනවා. කාවඩි නැටුම්, ඉස්ලාම් භක්තිකයන් යාඥා කරන අවස්ථාව මෙතනිනුත් ඔබට දකින්න පුළුවන්. ඉතින් පුතේ මේ දේවල් ඔබ හොඳට නරඹලා ඔබට පුළුවන් යම්කිසි චිත්‍රයක් ඔබේ සිතේ මවා ගන්න ඉස්සර වෙලා. ඒ මවාගත්ත චිත්‍රය ඔබට පුළුවන් අවශ්‍ය නම් කටු සටහනක් ආධාරයෙන් වෙනම මතකයේ තියෙන විදිහට දල රූප සටහන් කීපයක් ඇඳ ගන්න. ඊට පස්සේ අපි කරන්නේ අපේ මාතෘකාවට ගිහිල්ලා ඒ මාතෘකාව චිත්‍රයට නගනවා. එහෙනම් දුවේ පුතේ ආගමික උත්සව අවස්ථාවක් රේඛාවෙන් චිත්‍රණය කරමු කියන මාතෘකාවට අපි යමු. කොහොමද බලමු අපි මේ මාතෘකාව රේඛාවෙන් චිත්‍රණය කරන්නේ. එහෙනම් දුවේ පුතේ රේඛා චිත්‍රය අඳින්න කලින් මම හිතනවා ඔබට මානව රූප සහ සත්ත්ව රූප ඇඳීමේදී යම් යම් ගැටලුකාරී තත්වයන් මේ වෙනකොටත් ඇති.
ඉතින් ඒ නිසා සරල විදිහට කොහොමද මානව රූපයක් මෙතනදී ඇඳගන්නේ කියන එකත් මම චුට්ටක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඒත් එක්කම ඔබ මේ වෙනකොට ගුරුවරුන්ගෙන් හරි පොත්පත් වලින් අන්තර්ජාලයෙන් මේ වගේ දේවල් විවිධ විදිහට මානව රූප අඳින විදිහ ඉගෙනගෙන ඇති. නමුත් ඒ වගේ කිසිම වරදක් නැහැ. මම ඔබට දැන් කියලා දෙන්න යන්නේ ඊටාම සරල විදිහට කොහොමද මානව රූපයක් ඇඳගන්නේ කියලා. අපි බලමු. මට අවශ්‍ය වෙනවා මෙන්න මේ තරම් රූපයක් ඇඳගන්න. මෙන්න මේ තරම් රූපයක් ඇඳගන්න. ඉතින් මම ඒක නිසා ඉරක් ගහ ගන්නවා. ඊට පස්සේ මේ ඉර මම හරියට දෙකට මැදින් බෙදා ගන්නවා. මෙන්න මේ විදිහට. නැවත මම මේ විදිහට කොටස් හතරක් කෙන විදිහට සමාන කොටස් හතරක් කෙන විදිහට මම මේක බෙදා ගත්තා. ඇයි මේ ඉරක් හතරට බෙදුවේ? මම මේකෙන් අදහස් කරේ දුවේ පුතේ මානව රූපයක මේ නැවෙන තැන් තමයි මම මේ සටහන් කරේ. අපි මේ හිස කොටස නැතුව මේ උරහිස කියලා අපි ගත්තොත් උරහිස එතකොට වැලමිට මැණික් කටුව දාන හිස සහ යටිපතුල මෙන්න මේ ස්ථානවල තමයි අපි ස්ථානගත කරන්න ඕනේ. මේකට ගැළපෙන මහතක් අපි තීරණය කළා. මෙන්න මේ වගේ මහතක් තීරණය කරනවා. දැන් ඒත් එක්කම අපි බලනවා මෙන්න මේ වගේම ප්‍රමාණයේ උසක් අපි හිස මුදුන කොටස යනකොට මෙන්න මේ විදිහට අපි ලකුණු කරගන්න පුළුවන්. එතකොට සම්පූර්ණම මානව රූපයේ උස වෙන්නේ මෙන්න මෙච්චරයි. මම මේ කෙලින් හිටගෙන ඉන්න රූපයක් තමයි ඔයගලන්ට ඇඳලා පෙන්නන්න මේ උත්සාහ කරන්නේ. එෙහිදී අපි මෙන්න මේ කාරණාව ගැන අවධානය යොමු කරන්න වෙනවා. කාන්තා රූපයක් සහ පිරිමි රූපයක් අඳින්දී. දැන් ඒකේ ශරීරයේ ස්වභාවය පොඩ්ඩක් වෙනස්. මොකද කාන්තාවක් ගත්තාම උරහිසට වඩා උකුල පළලින් වැඩි වෙනවා. එතකොට පිරිමි කෙනෙක් ගත්තාම උරහිස පළල් උකුල පළලින් අඩු වෙනවා. මෙන්න මේ කාරණාව හොඳට හිතේ තියාගන්න. හරි. මම දැන් පිරිමි පුද්ගලයෙක් ඇඳලා පෙන්නන්නම්කෝ. නිසා මම මේ ඉර මම මේ විදිහට පහළට එනකොට කුඩා වෙන විදිහට මම සරලව ඇඳගත්තා. ඊට පස්සේ මේකේ මිනිස්යාගේ ශරීරයේ ස්වභාවය මෙන්න මේ ආකාරයෙන් තමයි පිටලා තියෙන්නේ. හරි. දැන් හරි. ඊට පස්සේ බෙල්ල කොටසටත් ඉඩ ඉතුරු කරලා මෙන්න මේ කොටස අපි තුනකට බෙදුවා කියලා හිතා ගන්නවා. තුනෙන් මේ මැද කොටස හිසේ මහත අපි මේ විදිහට සටහන් කරගත්තා. එතකොට දැන් මේ රූපෙට අවශ්‍යයි අත් දෙකක් නේද? මෙන්න මේ විදිහට අපි ඇඳගත්තා. ඊට පස්සේ කකුල පටන් ගන්න මෙන්න මේ ස්ථානේ. හරි. දැන් මේ අවශ්‍ය හැඩය ලැබිලා තියෙනවා. මේ ස්ථානේ එතකොට වැලමිට නේද? මේ ඉර අතේ මැණික් කටුව. එතකොට දැන් මැණික් කටුව ගාවින් අත අවසන් වෙන්නේ තව ඇඟිලි තියෙන කොටසක් තියෙනවා. ඒ ඇඟිලි තියෙන කොටස මේ දුර වගේ භාගයක් වෙන. ඒ නිසා අපිට සරලව මෙන්න මේ දුරින් ගත්තත් ඒක කමක් නැහැ. මෙන්න මෙතනින් තමයි අත දිග අරගෙන ඉන්නවා නම් වගේ ඒ රූපේ සම්පූර්ණ අතේ දිග අවසන් වෙන්නේ. ඊපස්සේ අපිට පුළුවන් මේ විදිහට උරහිස නිර්මාණය කරගන්න. දැන් මේකේ අපිට පුළුවන් සරලව මේ දෙයට අතපය ලක්ම කරගන්න. ඔන්න ඒ ආකාරයෙන්. නේද? අතට පපුව මේ ඉර දෙක අතරින් මම මේ විදිහට ඇඳගත්තා. මෙයාගේ බඩ කොටස මේ විදිහට. තන හිස මෙතනින් එන්නේ. නේද? කකුලේ හැඩය මේ විදිහට එන්නේ. අපිට මේ යටිපතුල වෙන මේ ආකාරයෙන් අපිට දාගන්න පුළුවන් අරීරෙන් පහළට එන විදිහට. දැන් ඔබ දැක්කා මේ විදිහට මම රූපේ ඇඳගත්තා. දැන් අපිට පුළුවන් මේකට අවශ්‍ය
ඉතුරු ඇස් කන්නාස එතකොට ඇඳුම් මේ වගේ දේවල් යොදා ගන්න ඕනේ. බලන්න මං සමහර දරුවෝ ඉස්සරවම ඇඳුමින් තමයි පටන් ගන්න. එහෙම කරන්න එපා කවදාවත්. ඉරියව්ව ඇඳලා පස්සේ ඒකට අවශ්‍ය ඇඳුම දාගන්න. මම ඕනනම් මේක සරමකුයි කමිසකුයි ඇඳ ඉන්න මිනිස්සෙක් ඉතින් ඇඳලා පෙන්නන්න. බලන්න කොච්චර ඒක පහසුද කියලා ඔයගොල්ලන්ට මේ විදිහට ඕනනම් මේ විදිහට දෙන්න පුළුවන්. මුහුණත් අඳින්න ඒ වගේ පහසු ක්‍රමයක් තියෙනවා. ඒක මම ඔබට කියලා දෙන්න හොඳයි. මේ රූපය ඇඳලා පස්සුව මෙන්න මේ ආකාරයට. ඔබට දැන් මේ රූපය වෙනස් කරන්න ඕන නම් මේ අතපය වෙනස් කරන්න ඕන නම් අපි මම දල විදියට අඳිනවා මේ රූපය උඩම ඕනනම් මේ රූපේ අත අපිට මේ විදිහට දාන්නත් පුළුවන්. එතකොට අපිට මේ රූපය මේ විදිහට දිස්සෙනවා. දැන් එතකොට ඒ රූපේ හැංගීම තව චුට්ටක් මත කළා මම පෙන්නුවා. තව ඔබට ඕන නම් මේ රූපේ අපිට ඕන මේ විදිහට ඉහළට අඳින්නත් පුළුවන්. ඒ විදිහට කකුල් අතපය අපිට වෙනස් කරලා ඒකේ රූප අඳින්න පුළුවන්. එතකොට මේක මම මුහුණ අඳින ක්‍රමයක් මම ඔබට කියලා දෙන්නම් ඉදිරියට. ඕවල් ආකාරයේ හැඩයක් ඇඳගෙන අර වගේම මේක ඉර ඇඳලා ඒක මැදින් මේ විදිහට බෙදලා හතරකට මම කොටස් බෙදාගත්තා. මේ තමයි මේ මුහුණේ මැද කොටස. ඒ කියන්නේ ඇස් බැමි දෙක මෙතනින් එන මේ නාසය පටන් ගන්න තැන. නේද? මේ විදිහට. එතකොට මේ ඇස් බැමි දෙක ඊට පස්සේ ඇස් දෙක ඊට පහලින් අපි නිර්මාණය කරනවා. මේ විදිහට. ඇස් නාසයේ උඩ ඉඳන් පහළට ඒ වෙන දුර තමයි මේ මිනිස්යාගේ කනේ දුර විදිහට මම අඳින්නේ. හරිද? ඊට පස්සේ නාසයයි නිකටයි අතරින් හරි මැදින් මම ඉරක් මේ විදිහට යදාගත්තොත් නාස් පුඩු වලට චුට්ටක් වඩා දුරක් මම මෙතෙන්ට ගන්නවා. ඒ උඩ කොටස ඉරෙන් උඩ කොටස උඩුතල යට කොටස යටිතල විදිහට මම ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් දැන් මේක සම්පූර්ණ කරන්න. මෙතන මේ නලල දැන් මෙතෙන්ට කොණ්ඩේ අපිට යොදා ගන්න පුළුවන්. මේක අවශ්‍ය නම් අපිට වයසක මුහුණක් කරන්න පුළුවන්, තරුණ මුහුණක් කරන්න පුළුවන්, කාන්තාවක්ගේ මුහුණක් කරන්න පුළුවන්, පිරිමි කෙනෙක්ගේ මුහුණක් කරන්න පුළුවන්. බලන්න මේක කාන්තාවක්ගේ මුහුණක් කරමු බලන්න. මේ විදිහට. ඇස් ඇහි දෙකලවරින් මේ පහළට ඉරක් ගන්නවා මම මේ බෙල්ල තමයි මම ඒ ලකුණු කරේ. ඉතින් කොච්චර පහසුද බලන්න මේ වගේ දේවල් ඔබ ඉගෙන ගන්න. ඒ තුළින් ඔබේ චිත්‍රය ඇඳීමේදී ඔබ පහසුම ක්‍රමයක් අනුගමනය කරන්න. මේ විදිහට මෙහෙම තමයි මේ රූපයට අඳුර වැටෙන්නේ. මේ ආකාරයට නේ. ආදී වශයෙන් මේ විදිහට අපිට රූප චිත්‍රණය කරන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, එහෙනම් අපි අපේ චිත්‍රයට දැන් යනවා ආගමික උත්සව අවස්ථාවක්. හොඳයි දුවේ පුතේ, එහෙනම් අපි අපේ ක්‍රියාකාරකමට දැන් යමු වෙමු. පුතේ දැන් මේ ඔබට පහසු ක්‍රමයක් තමයි මම කියා දෙන්න උත්සාහ කරන්නේ. මම මේ වගේ ඉරක් මගේ කඩදාසියේ මම ඇඳ ගන්නවා. මෙන්න මේ වගේ ඉරක්. මේ අහස පොළව විදිහට තමයි මම මේක අදහස් කරේ මේ ඉර මගේ.
මම පෙරදී ඔයගොල්ලන්ට සඳහන් කරා චිත්‍රයක තියෙන්න ඕනේ පෙරබිම, මැදබිම, පසුබිම කියලා. ඒකට මම මේ කොටස මම පසුබිම කොටසට යොදා ගන්නවා. කොට චිත්‍රයේ මේ කොටස මම යොදා ගන්නවා මැදබිමට. මේ කොටස පෙරබිම කොටසට යොදා ගන්නවා. පෙරබිම, මැදබිම, පසුබිම ආදී වශයෙන්. මගේ හිතට මැවුනේ දානමය පින්කම් අවස්ථාවක් වගේ යොදාගෙන ඒ නිවසට ඒ කරඬුව සහ ඒ ස්වාමින් වහන්සේ කැඳවාගෙන එන අවස්ථාව තමයි මම අද අඳින්න උත්සාහ කරන්නේ. අපි බලමු. මම මේ විදිහට නිවසට එන පාර මම ඇඳලා පෙන්නනවා. ඊට පස්සේ ඔබට මේ තුල මානව රූප ගොඩනගන්න පහසුවක් වෙනවා. බලමු ඊට පස්සේ මෙන්න මේ චිත්‍රය ගත්තාම දැන් අපිට මෙන්න මේ වගේ කොටසකට මානව රූප ආවොත් ඉතින් හොඳයි කියලා මම හිතනවා. ඒක නිසා මම දල රේඛාවක් මේ විදිහට ගහ ගන්නවා. ඒත් එක්කම දැන් අපිට ඕන නම් අවශ්‍ය පරිසරයත් මෙතනින්ම ලකුණු කරගෙන පසු මානව රූප වලට යන්නත් පුළුවන්. එහෙම නැතිනම් ඔබ පුරුදු වෙලා තියෙන ආකාරයට මානව රූප ඇඳලා පරිසරය චිත්‍රණය කරන්නත් පුළුවන්. හරි. මම මේ වෙලාවේදී පරිසරයත් ඇඳගෙන ඉන්න කල්පනා කරා. මේ වගේ ගස් කොළන් ඒ ආවට පරිසරයේ දකින්න හම්බෙනවා. මේ වගේ ගස් ඒ පරිසරයේ තියෙනවා. මේ වගේ දැන් ඔබට මෙතනදී මම පෙර සඳහන් කරා චිත්‍රයක් ඇඳීමේදී සිද්ධාන්ත භාවිත කරන්න ඕනේ කියලා. දැන් ඈතට යනකොට කුඩා වෙන ගතිය. දැන් මේ පාර චිත්‍රණය කිරීමේදී ඔබට පේනවා ඈතට යද්දී කුඩා වෙන ගතිය. ඒත් එක්කම අපි ඇස් මට්ටම ගැන කතා කරා. ඇස් මට්ටම කියන්නේ ඇසට කෙලින් අපිට පේන විදිහ. එතකොට ඇස් මට්ටමේදී චිත්‍රයක් භූමි දර්ශනය අඳිනකොට දැන් පාරක් එහෙම අඳිනකොට අපිට මේ පාර මෙන්න මේ වගේ ඉඩක් තියෙන විදිහට මේ විදිහට ඇඳගත්තොත් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. එතකොට දැන් ඒකට අවශ්‍ය පරිසරයක් මම දල විදිහට දැනට ඇඳගත්තා. මොකද එතකොට මානව රූප මේ චිත්‍රයට ගොනු කරද්දී ඒක ඔබට පහසුවක් වෙනවා. අපි බලමු කොහොමද දැන් මානව රූප ටික මේකට ගොනු කරන්නේ කියලා. හොඳයි. අපිට මම මෙතනදී මම අදහස් කරනවා එක පුද්ගලයෙක් කරඬුවක් රැගෙන මෙන්න මේ වගේ ස්ථානයකට මම ඒ කරඬුව රැගෙන එන පුද්ගලයාව අඳින්න උත්සාහ කරනවා. මේ වගේ ප්‍රමාණයක මානව රූපයක්. මේ වගේ ප්‍රමාණයක මානව රූපයක්. ඒත් එක්කම දල විදිහට මම
කටු සටහනක් විදිහට මම අඳගන්නේ මේ ආකාරයෙන්. ඉන්පසුව අපිට දැන් මානව රූප ඈතට යන්න යන්න කුඩා වෙනවා. ඒ කියන්නේ පර්යාලෝකන ලක්ෂණය මෙතනිනුත් මානව රූපවලත් පෙන්වන්න පුළුවන්. ද්වේපති ඔයාලා සමහර වෙලාවට ඕගොල්ලෝ ඉගෙනගෙන ඇති මෙන්න මේ ආකාරයට දැන් මානව රූපේ ඈතට යනකොට කුඩා කරන ආකාරය. මම මෙතනදී මට පේන ක්‍රමය අනුව මානව රූපේ හිස වැඩි ගොඩාක් පහළට මම මෙතනින් ගන්නෙ නැහැ. එතකොට මේ කකුල් මට්ටම තව චුට්ටක් ඈතට යන්න අවශ්‍ය නිසා පොඩ්ඩක් උඩින් වගේ ඒ අවසන් ඉර අදිනවා. ඒතර මම මේ ඉරක් ගහගන්නේ මට පහසු මානව රූප ඇඳීමේදී මේ ඉර අරගෙන මේක හතරට බෙදීමක් කරලා මේ හතරට බෙදුවේ මම මේ මානව රූපේ නැවෙන තැන් මට හඳුනා ගන්න අවශ්‍ය නිසා දැන් මෙතන මම ස්වාමීන් වහන්සේ කෙනෙක් අඳින්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට හිස මම මේ විදිහට මේ ආකාරයෙන් මෙතන අඳින්න උත්සාහ කරනවා. මේ ආකාරයෙන් අපිට සම්පූර්ණම රූපය දැන් අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද දල සටහන ඇඳගත්තයින් පසු අපිට මේක සම්පූර්ණ කරන්න පුළුවන්. ඒත් එක්ක මේ කරඬුව අරන් යන පුද්ගලයාට අපිට මේ විදිහට පුළුවන් මුතු කුඩයක් වගේ එකක් ඇඳ දක්වන්න. එතකොට මේ මුතු කුඩය රැගෙන එන පුද්ගලයෙක් සිටින්නත් අවශ්‍ය වෙනවා. මේ ඒ පුද්ගලයා මම මේ ස්ථානය වගේ ස්ථානගත කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඔබට සඳහන් කරා මේ රූප ඇඳීමේදී මානව රූප අතර සම්බන්ධතාවයක් ගැන. එතකොට මේ හැම රූපයක්ම දැන් ප්‍රධාන සිදුවීම සිද්ධ වෙන්නේ මේ ස්ථානයේ. එතකොට මේ ස්ථානයේ මේ සිදුවෙන දෙයට මේ දෙපස අපි අඳින්න බලාපොරොත්තු වෙන මානව රූප මේ ක්‍රියාකාරීකමට සම්බන්ධ රූප වීම තමයි මෙතනදී වැදගත් වෙන්නේ. දැන් මම මේ ස්ථානයේ අඳිනවා මේ මුතු කොඩේ රැගෙන යන පුද්ගලයා. මේ විදිහට මේ අත සලකුණු කරලා මේ දිහා බලාගෙන ඉන්න වගේ රූපයක් මේ සිද්ධියට සම්බන්ධ කරන්න ඕන නිසා මම මේ මූණ මේ පැත්තට තියෙන විදිහට අඳින්න බලාපොරොත්තු වෙනවා. හරි. දැන් අපිට ආයේ මේ පැත්තෙන් මේ අවස්ථාවට ගැළපෙන මානව රූප අතර බෙරකාරයක් වගේ රූපයක් දැම්මොත් හොඳයි කියලා හිතෙනවා. දැන් මම මේ ස්ථානෙට
බෙරකරුවන් දෙදෙනෙකුගේ රූප දෙකක් අඳින්න තමයි දැන් උත්සාහ කරන්නේ. බලමු මේ හරිය හිස මේ ආකාරයෙන් මේ විදිහට අපිට සලකුණු කරගෙන ගේ ඉරියව් තියෙන ආකාරය මේ විදිහට අපි ඇඳ ගැනීම වැදගත් වෙනවා. හරි. මේ ආකාරයෙන් අතපය ලකුණු කරනවා. බෙරය මේ විදිහට ඇඳ ගන්නවා. මේ හිස අපි මේ පැත්තටම හැරිලා තියෙන විදිහට ඇඳ ගන්නවා. හරි. දැන් මේ චිත්‍රයේ සමබර නැති ගතියක් මට පේනවා. දැන් මේ පැත්තට මානව රූප ටික වැඩි බවක් වෙනවා. එතකොට මට අවශ්‍ය නම් මේ හරියට තව මානව රූපයක් යෙදුවොත් හොඳයි කියලා හිතෙනවා. ඒ නිසා මම මේ පිරිස සමග පැමිණෙන තව පුද්ගලයෙකුගේ රූපයක් මම මේ ස්ථානයට යොදන්න බලාපොරොත්තු වෙනවා. මේ ආකාරය. හරිද? දැන් මම දල විදිහට මම මේ රූප ටික මේ කඩදාසියේ සම්පින්ඩණය කරගත්තා. දැන් අපිට පුළුවන් මේ ඇඳපු රූප ටික ඇස් කන් නාස ඒවට ඇඳගෙන හරියටම අපි බලාපොරොත්තු වෙන ඉරියව්ව ඇඳ ගන්න. හරි. දැන් මම ඊළඟට ඔබට බලා ගන්න පුළුවන්. අඳිනකොට මම පැහැදිලි කරලා දෙන්න. මේ ඇස් කන් නාස ඇඳීමේදී ඔබ සැලකිලිමත් වෙන්න. ඒවා හොඳට පේන විදිහට ඒ වගේම ප්‍රකාශනයක් ගොඩනැගෙන ආකාරයට සිනහ මුසු මුහුණවල් මේ දේවල් ඒ ඉරියව් තුළ ගොඩනගන්න. ඒ තුළින් ප්‍රකාශනය කියන කාරණාව ගොඩනගන්න ඔබට හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන්ම ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ
මේ පුද්ගල රූප අඳීමේදී ඒ වගේ ඇඳුම් අඳින චිත්‍රණය කරනකොට ඒ වගේ රැලි ස්වභාවයන් පිළිබඳවත් ඔබ අවධානයක් යොමු කරන්න. මොකද ඒ තුලින් ඔබට ස්වභාවික මානව රූපයක් ඇඳ ගැනීමට ලොකු පිටිවහලක් වෙනවා. ඒ පිළිබඳවත් ඔබ හොඳ අවබෝධයකින් සිටියොත්. හරි. මම ඒ රූපය දැන් අවසන් කරා. එතන කරඬුවේ රූපයත් මම මේ විදිහට මතු කරලා පෙන්නනවා. හරි. දැන් ඊළඟට අනිත් රූපයට මම යනවා. මේ ආකාරයට ඊළඟ රූපයක් දැන් ඇඳලා අවසන් කරා. ඒකේ අත කොටස විදිහට මේ රූපය අඳිනවා. මේ මනුස්ස රූපය හිස මම මේ පැත්තට හරනවා. මට අවශ්‍ය නම් මේ පැත්තට හිස හරවන්නත් පුළුවන්. එහෙම හැරෙවොත් සිද්ධ වෙන්නේ ඒ රූපය මේ සිද්ධියට සම්බන්ධයක් නැති වෙන එක. බොහෝ දරුවන්ගේ චිත්‍ර බලනකොට අපිට පේනවා ඒ සිද්ධියට අදාළ නොවන රූප. ඒක නිසා ඔබ නිතර මතකයේ තියාගන්න ඕනේ මේ රූප සම්පීඩනය කරනකොට ඒ අඳින සීමිත රූප ප්‍රමාණය ඒ මාත්‍රකාවට අදාළම රූප බවට පත් කරගන්න. ඒක ගැන ඔබ අවධානය යොමු කරලා තියාගන්න ඕනේ. හරි. දැන් මම රූප තුනක් ඉඳලා අවසන් කරා. දැන් මම මේ ස්ථානයේ අඳින්න බලාපොරොත්තු වෙන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ රූපයක් දාණයට වඩින. හරි. දැන් මම කලින් කටුසටහනක් ගහගත්ත නිසා දැන් පහසු වෙනවා මේ වගේ ඉතිරි කොටස් ටික ඇඳ ගන්න. මේ ආකාරයෙන් දරුවනේ මම තවත් දකින දෙයක් තමයි ඔබගේ චිත්‍රවල ඔබ අතපය ඇඳීමේදී එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැති ආකාරය. ඒ නිසා හොඳ චිත්‍රයක නම් අපිට ඒක ඇගීමක් කරද්දී ඒ අවශ්‍ය අංග මානව රූපේ ඒ සියල්ල තිබිය යුතුයි. ඒ නිසා අපි A level නැත්නම් උසස් පෙළ ඉගෙන ගන්න දරුවෝ විදිහට අපි සියලු කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉහළ ලකුණක් ලබා ගන්න නැත්නම් උසස් තත්ත්වයේ නිර්මාණයක් කරගන්න නම් අපිට
මේ කාරණා සියල්ලම වැදගත් වෙනවා. ඒ අවශ්‍ය සියලු දේ ඇඳ ගැනීම තුළින් ඔබට හොඳ ලකුණක් ලබා ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේගේ මුහුණ පහත බලාගෙන ඉන්න ආකාරයෙන් මම අඳිනවා. ඒ ස්වාමීන් වහන්සේගේ ඉරියව්වේ ස්වභාවය ඒක නිසා හරි. දැන් මම රූප 4ක් ඇඳලා අවසන්. ඊට පස්සේ මේ බෙර කරුවාගේ රූපය අපි අඳිමු. මේ රූප ඇඳීමට පෙර ඔබ නිතර අභ්‍යාසයේ යෙදিলা ඒවට අවශ්‍ය මේ සුදුසු විදිහට ඒ ඇඳුම් ආයිත්තම් තියෙන්නේ කොහොමද? ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මොන දේවල්ද? ඒ අවස්ථාවට ගැලපෙන වර්ණ සහිත ඇඳුම් මොනවද? මේ සියලු කාරණා ගැන ඔබ සැලකිල්ලක් දක්වන්න ඕනේ. අවට දිහා නිරීක්ෂණය කරද්දී හොඳ අවධානයෙන් මේ සියලු දේවල් දිහා අපි බැලිය යුතු වෙනවා. මානව රූපයක් නම් ඒ මානව රූපේ අතපය හසුරවනකොට ඒවා දිහා අපි හොඳින් අවධානයෙන් බලන්න ඕනේ. එහෙම බැලුවොත් තමයි අපිට අපේ නිර්මාණය කරගෙන යනකොට ඒ සියුම් තැන් පවා අපට මතකයේ රැඳෙන්නේ. හරි. දැන් ඔබට පේනවා මේ රූප ටික සංරචනය කළත් මම දැන් අවසන්. දැන් ඔබට පේනවනේ මේ චිත්‍රය මේ අපිට ලැබුණු කඩදාසිය පුරාම අපි මේ මානව රූප ටික ගොනු කළා අවසන්. අපි අර මුලදී කතා කරපු ඒ සංරචන සිද්ධාන්ත මෙතනදී ඕගොල්ලන්ට පේනවා පරිමාණය. දැන් මෙතන ළඟ ඉන්න රූපය ගත්තාම ඒ තරමක් විශාල වෙනවා. ඊට පස්සේ ඒ මට්ටමේ පෙරබිමේ ඉන්න රූප ඒක සමාන වගේ ස්වභාවයක් ගන්න. ඊට පස්සේ ටිකෙන් ටික ඒ රූප පිටුපසට යෑමේදී ටික ටික කුඩා වෙන ආකාරයක් පේනවා නේද? ඒත් පරිමාණ ගති ලක්ෂණ ඈතට යද්දී කුඩා වෙන ඒ පර්යාවලෝකන ගති ලක්ෂණ මේ හැඟීම් ප්‍රකාශනය දැන් මේ රූප මේ සියලු මේ ප්‍රධාන කාර්යයත් එක්ක මේ රූප ඔක්කොම බද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට දැන් මේ එක රූපයක්වත් මේ සිද්ධියෙන් පිටත රූප ඔබට පේන්නේ නැහැ. අන්න ඒ කාරණා ටික හොඳට මතක තියාගෙන මේ චිත්‍රය ඇඳුත් තමයි ඔබට හොඳ චිත්‍රයක් අවසන් කරන්න පුළුවන්. මම දැන් පෙර මුලින් අපි ඇඳා මේකේ අවකාශයක් දැන් පේන්නේ නැති වගේ මට පේන්නේ. ඒක නිසා ඒකට ඒ අවශ්‍ය ටිකත් මම දැන් මේ විදිහට අඳිනවා.
නිර්මිත පරිසරයක් නැත්තම් නිවසක් වගේ අපිට මේකට දැම්මත් එච්චර පේන්නේ නැති නිසා මම පාරේ දෙපස තියෙන ගස් කොළන් වගේ දේවල් මේ හරියට යොදා ගන්න උත්සාහ කරනවා. අනිත් එක තව දෙයක් තමයි බොහෝ වෙලාවට මේ චිත්‍ර දැන් වර්ණ ගැන්වීමට යනකොට මේ රූප ගොඩක් දුරට මේගොල්ලෝ ඇඳගෙන ඉන්නේ සුදු වගේ වර්ණ. නිසා අපි මතක තියාගන්න ඕනේ ඒකට උපක්‍රමයක් විදිහට ඒවා මතු කරන්න නම් පසුපස තියෙන දර්ශනය පිටපස තියෙන ඒ අවකාශ දර්ශනය තරමක් තද පැහැ ගන්නවන්න පුළුවන් පරිසරයක් වුණොත් අපිට අර මානව රූපවල ඒ ඇඳුම් සුදු පැහැති ඇඳුම් තව මතු කරලා දක්වන්න පුළුවන්. ඒ කාරණා ගැනත් මම මේ අවස්ථාවේදී හිතලා බැලුවා මේ චිත්‍රය අඳිද්දී. ඔබත් ඒ වගේ දේවල් අනුගමනය කරන්න. ඉතින් දුවේ පුතේ මම දැන් මේ චිත්‍රය ඇඳලා අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. මට පොඩි කොටසක් තියෙන්නේ ඇඳලා ඉවර කරන්න. හරි. දැන් ඔබට කාලය තිබෙනවා නම් තවත් හොඳට මේ චිත්‍රය දිහා බලලා ඔබ අඳින චිත්‍රය ඒ අඩුපාඩු මොනවද කියලා ඒවත් හොඳට හොයලා බලලා ඒ චිත්‍රය ඇඳලා අවසන් කරන්න. මකන කෑල්ල පාවිච්චි කිරීම මෙහිදී පුළුවන් තරම් ඔබ අඩු කරන්න. මොකද දියසාම් චිත්‍රයක් වර්ණ ගැන්වීමේදී මකනය බොහෝ විට පාවිච්චි කරොත් ඒ තැන් paludu වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ වර්ණ එතන වෙනම පදාසයක් විදිහට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා මකනය පාවිච්චි කිරීම බොහෝ දුරට අඩු කරනවා නම් හොඳයි. ඒකට ඔබ කළ යුතු වෙන්නේ පෙර අභ්‍යාස සිදු කළ යුතු වෙනවා. පෙර අභ්‍යාස සිදු කළා ඒ තුලින් ලබා ගන්න දැනුම ඉතාම වැදගත් වෙනවා මේ වගේ චිත්‍රයක් නිම කිරීම සඳහා. මෙතනින් මම මේ චිත්‍රයේ ඇඳීමේ කොටස නිමා කරනවා. ඉතින් දුවේ පුතේ ඔබ දැක්කා ඔබ ඉගෙන ගත්තා කොහොමද චිත්‍රයක් රේඛාවෙන් අඳින්නේ කියලා. ඉතින් නැවත දවසක අපි මේ සිතුවම වර්ණ ගැන්වීමේ පාඩමක් තුලින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක් වේවා. ආයුබෝවන්.